හොඳයි සුබ සන්ධ්‍යාවක්. අදත් අප හමුවීම සඳහා වෙන් කර තිබෙන දවසක්. ඔබගෙන් ඉදිරිපත් වී තිබුණ ප්‍රශ්න කීපයක් මට දවස් 3-4කට පෙර ලැබී තිබුණා. මම මේක පොතක් අස්සර දාගත්තා. කියවන්න බැරි වුණා. ඒ නිසා ලියලා තිබිච්ච ප්‍රශ්න මොනවද කියලා දන්නෙත් නැහැ. තව මම ගොඩක් පොත් පරිහරණය කරන කෙනෙක්. මේ කොතන හරි පොතක් අස්සේ මේක අස්ථානගත වෙලා තියෙනවා. ඒ නිසා මට අද ඒකට උත්තර දෙන්න බැරුව යනවා. ඉදිරියට කල් දාන්න වෙනවා. ඒ වෙනුවට මම කැමතියි වට තවත් පැත්තකින් කරුණක් ඉදිරිපත් කරන්න. දැන් ඔය අහලා තියෙන ප්‍රශ්න අනුවත් ගත් කල තේරෙනවා යම් යම් ප්‍රශ්න අහන්නේ ධර්මයේ පිළිබඳව දැනුම අධිකම තුල කියන එක. ඒ නිසා අපි මේ ගන්න කාලේ යම් යම් කරුණු පැහැදිලි කරන්න ගත්තොත් ගැඹුරටම එදා පංචස්කන්ධය විග්‍රහ කළා වගේ. ඒ වගේ තවත් කරුණක් ගැන මට පැහැදිලි කරන්න හිතේ තියෙනවා. මොකද අපි ටිකක් ජීවිතේ කාලයක් ගත කරපු අය සහ ත්‍රිපිටකයත් එක්කලා ජීවත් වෙච්ච අය. මේ බුදුන් වහන්සේ නැත්නම් සරියුත් මොගලන් පරම්පරාවනේ නැත නැත්නම් සරියුත් හාමුදුරුවෝ නැත්නම් මහාකච්චායන මහතන් වහන්සේ වැනි අය ඉදිරිපත් කළ තියෙන අදහස් බොහෝ දෙනා දන්නේ නැහැ. මේවා තුලින් තමයි අපට මේ අපි සමාජීය තියෙන මත නිවැරදි කරගන්න ලැබෙන්නේ. එනවා මෙහෙමයි මම පටන් ගන්නෙ අද. ඔය උත්පත්තිය පිළිබඳ ආකාර 4ක් පෙන්නනවානේ. එක්කෙනෙකුගේ නෙමෙයි සත්වයින්ට උත්පත්ති ආකාරය ගත් කල බිත්තර වලින් උපන් සතා උපදින අණ්ඩජ කියන එකේ තේරුම මේකයි. විජු වලින් හට ගන්නවා. ඔබ මා වැනි වැදෑමහක් තුල හට ගන්නා සත්වයා ජලාබුජ. මේ දෙකටම අයිති නැති කොළවල හරි කුණු කුඩවල හරි peer ගෙඩි වල හරි බිත්තරයකුත් නොවන මව් කුසකුත් නොවන ඝන සිරුරක් ඇති සත්ව වර්ගයා සංසේදජ. මේ හැමෝටම අපට අපේ ඇහැට පේනන අල්ලන්න පුළුවන් කයක් තියෙනවා. දිග හෝ කෙටි හෝ මොනවා හරි විදිහකින්. නමුත් එහෙම පඨවි ආපෝ තේජ වලින් හැදෙන්නේ නැති සත්ත්ව කොටාසයක් තමයි ඕපපාතික කියලා කියන්නේ. ඕපපාතික කියන පදයේ තියෙන විශේෂ තැනකුත් තියෙනවා. සද්ධර්මයේ තේරුම් අරගෙන කෙනෙක් අනාගාමී වී මිය ගියොත් රහතන් වහන්සේ කෙනෙක් නොවි පංචෝරම්භාගයේ සංයෝජන ප්‍රහීන කිරීමෙන් ඕපපාතික වේ කියලා තියෙනවා. ඒකට අපි කියන්නේ සුද්ධාවාස නැත්නම් අනාගාමී බඹලව කියලා. ඒ අරුණහම ඔය പ്രേත භූත කියලා කතා කරන දේව බ්‍රහ්ම කියලා කතා කරන මේ හැමෝම ඕපපාතික ප්‍රතිසන්දේ. නමුත් මේවා පිළිබඳ අපි හිතන විදිහ ටිකක් අපේ ඇසෙන් අපේ කනෙන් අපි හිතන විදිහෙන් තමයි හිතන්නේ. එනිසා මේක ටිකක් තේරුම් ගන්න ධර්ම කරුණු ගොඩක් තේරුම් ගන්න වෙනවා. මිනිසා සොකීය සිත පාවිච්චි කරන ආකාරයෙන් තමයි ඔහුගේ ඉදිරි ගමන් මඟ සකස් වෙන්නේ. ඒ කියන්නේ ජීවත් වෙනකොට අනුගමනය කරන ක්‍රියාමාර්ග තුළ කෙනෙක් පරිත්‍යාගශීලීද කාරුණිකද පරෝපකාරයෙන් යුක්තද ඒක ඔහුගේ සිතට එකතු වෙනවා. කෙනෙක් වංචනිකද ප්‍රයෝගකාරීද කපටිද ඔහුගේ සිත ඒකට එකතු වෙනවා. මෙන්න මේ විදිහට තමන් කරන කියන ක්‍රියාකාරකම් තුළ තමයි සිත සකස් වෙන්නේ. එවිට දවල්ට කරන කියන වැඩ ආශ්‍රයෙන් සකස් වෙන ద్వාරයක් ඔබට තියෙනවා මටත් තියෙනවා මනෝද්වාරය කියලා. සහෝදරයන් දෙදෙනෙක් එක ඇඳක නිදාන හිටපුවාම ගතින් එක ඇඳේ ඉන්නේ. නමුත් නිින්දෙන් කොහෙද ඉන්නව ඇත්තේ?
එක්කෙනෙක් ඇවිදින් ඉන්නේ හොරකම් කරලා බොරු වංචා කරලා නම් අනිත් කෙනා ඇවිදින් ඉන්නේ පරෝපකාරය කරලා නම් මේ දෙන්නට එක ලෝකයක් තියෙන්න බෑ. අර දවල්ට කරපු වැඩේම තමයි පේන්නේ. එතකොට ඒක සකස් වෙන්නේ Taman දවල්ට කරන වැඩ කටයුතු අනුව කියන එක තේරුම් ගන්න තරම්ම ඥානවන්ත වෙන්න ඕන. මෙන්න මෙහෙමයි මේ අර මනසාචේ පදුත්තේන මනසාචේ පසන්නේන කියන එකේ පිරිසිදු හොඳ සිතින් නරක සිතින් කරන කියන කාරණානුව අසකරණාසය දිවකය මුල් කොට ගත්තා වූ පස්දර මුල් කොට ගත්තා වූ කටයුත්තට අමතරව මනෝද්වාරය සකස් වෙන්නේ. දැන් පංචද්වාරයෙන් අපිට කයක් එක්කලා වැඩ කරන්න පුළුවන්. නිින්ද යනවායි කියලා කියන්නේ මෙලොවද? මේ තියෙන ගස්වැල්ද පේන්නේ. මේ පේන අම්මා තාත්තද පේන්නේ. නිින්ද යනවා කියන්නේ පස්දර වැහෙනවා. නමුත් ඒකට ලෝකයක් තියෙනවා. ඒ ලෝකෙට ආය ඉරවත් හඳවත් මේ ලෝකෙ මොනවත් ඕන නැහැ. සතුටට අවශ්‍ය සේර මේකේ පහළ වෙනවා. දුකට අවශ්‍ය සේර මේකේ පහළ වෙනවා. ඔබ සමහර විට බයෙන් නිදා ගිය දවසක ඔබ පිටිපස්සෙන් අලියෙක් නැත්තම් නායක පන්නන්නේ. ඔය පිත්වාති පිටකීම තුළ එහෙම වෙනවා. ඔබ මංගල උත්සවයක් හිටපු දවසට ඔබට මංගල උත්සවයේ සතුටින් පේන්නේ නැති. ඊට වඩා ආස්වාද ජනක දේවල් දකින්නේ නැති. එතකොට මෙහෙන් හුරු කරගත්ත දේ එහෙ පේන්න මෙහෙ වස්තු ආය ඕන නැහැ. එතකොට මේ මම නම් දකින්නේ නිින්ද යනවා කියලා කියන්නේ එක්තරා විදිහේ පරලෝ යාමක් කය තිබියදී. නමුත් ඒ ලෝව තමයි අපි හදාගන්නේ මෙහෙන් හදාගන්න එක. මේකේ දෙපැත්ත තමයි මේ කාම දුගතිය කාම සුගතිය කියලා කියන්නේ. එතකොට ජීවිතාවසානයේට මේ තමන් පුරුදු කරගත්ත මනෝලෝකයටයි වැටෙන්න වෙන්නේ. එතකොට මනෝලෝකයේ මවකුසක් වුණොත් සිහින දකිමින් මවකුස තුල කයක් හදන්න පුළුවන් ආපහු මෙහාට එන්න. විතරයක් තුල හරි හිම. නූනොත් මවකුසක් නූනොත් ඕපපාතික වෙනවායි කියනවා. දැන් ඔය මියගිය පුද්ගලයෝ අම්මා තාත්තා මිය ගියාම බිරිඳට දරුවන්ට ඉඩකඩම් වලට ආසාවෙන් තිරෝ කුඩ්ඩේසු තිට්ටන්ති සන්දිසිංගාටකේසුච ద్వාරබාහසු තිට්ටන්ති ආගන්තාන සකංගරං කියලා කියන්නේ ඒ මියගිය පුද්ගලයාගේ ප්‍රතිසන්දියට තමයි කියන්නේ ඕපපාතික තිරෝ කුඩ්ඩයයි කියලා. කය අතහැරියා. නමුත් ඔහුගේ බිරිඳ දරුවන් අතහැරෙන්නේ නැහැ. ඔහුගේ සිතේ තියෙන මනෝමය කය අතහැරෙන්නේ නැහැ. ඔහුට තාමත් පරම ලෝකේ. අපිට ඔහු මෙහෙන් ගියා වුණාට. දැන් තමන්ගේ ගෙදරට ඇවිදින් එතකොට ඒ ගමන් එන්නේ ඝන කයක් හැදෙනවා නම් එන්න මාස ගණන් අවුරුදු මාස 9ක් යනවානේ. නමුත් එදාම එන්න පුළුවන් වෙන්නේ මොකක් නිසාද? අර මනෝමය කයෙන් එන්න පුළුවන් නිසා. ඒ මනෝමය කයට පටවිය ආපෝ තේජෝ නැහැ. ඒ නිසා ඕන තැනක යන්න එන්න පුළුවන්. ඒ තිරෝ කුඩ්ඩ කියන වචනෙන් කියවෙන්නේ ඒකයි. එතකොට ඒකත් එක්තරා පාප පැත්තක නැත්තම් පින් මදි පැත්තක ගමනක්. ඒ වගේ අජගර සත්‍තිකූට කියලා කතා දෙකක් තියෙනවා සද්ධර්ම රත්නාවලියේ. ඔය ඉස්සර ජීවත් වෙනකොට විශාල පාප කර්මයන් වැරදි කරලා මිය ගිහින් දිගව ශරීරය ඇතුව ඉපදිලා ඉන්නේ. අනිත් අයට පේන්නේ නැහැ. එයාට පේ තියෙනවා. එක ශරීරයක් කන්දේ සිට දෙකක් තාම ගිනි අරගෙන දැවෙනවා. ඉතින් දැවෙමින් ඉන්නවා. අපි දන්නේ නැහැ. මොගලන් මහරහතන් වහන්සේ ලක්කන මහරහතන් වහන්සේ ගිජ්ජකොට පර්වතයෙන් බහිනකොට දකින්නේ ඉදවසට මේ දැවෙන ප්‍රේතයා අජගර සට්ටිකුට. එතකොට එයා හිටියේ පොළොව යටද? තැනක් ඕන නැහැ. එයාගේ අර මනෝලෝකය. එයා මෙහෙන් වැරදි කරලා හදාගෙන ඒකට තමයි මේ ගිහින් ඉන්නේ. ඒ ඕපපාතික ලෝකෙට ඉඩපාඩු ඕනේ නැහැ. තියෙන තැන දැනගන්න අවශ්‍ය නැහැ උඩද යටද කියන එක. අපි තේරුම් ගන්නයි අවශ්‍ය වෙන්නේ මනස කත කරගත්තොත් මේ ගමන යන්න වෙනවා කියන එක. තියෙන කර නෙවෙයි දැනගන්න ඕන කමක් තියෙන්නේ. ඒකෙන් පෙන්වන්නේ මිනිස් සිතට වඩා පහත් කියන එක තමයි ඔය කාම දුගති කියලා කියන්නේ. දුකින් වැඩි. මිනිසාට වඩා සැපපත් කියන එක තමයි දෙවියන් කියලා පෙන්වන්නේ. මේ දෙක මේ අපට වඩා ඉහළින් පහළින් කිලෝමීටර් ගාණින් තියෙනවා කියන එක නෙවෙයි එකෙන් කියන්නේ. මේ පිළිබඳව මම ටිකක් ඔබට දන්න කරුණු ටිකක් කියලා දෙන්නම්.
ඇත්ත කරුණු මේවා. මේ දුගතිය හැදෙන හැටි. ඒවා ඔස්සේ හිතන්න පුරුදු වෙන්න. පළවෙනි කතාව මම මේවා කියලා තිනවා මගේ හිතවතුන්ට අලුත් ඒගොල්ලෝ දන්නවා නමුත් අලුතින් මට මොන ගැහුණා අය මේවා දන්නේ නැහැ. එක මටම කියලා දීපු සත්‍ය කතාවක්. ඔහු තරුණයෙක්. ඔහු රැකියාවසෙන් තෝරාගත්තේ කුකුල්ලු ඇති කරන එක. පුංචි පැටවු අරගෙන එනවා හදනවා කන්න දීලා කූඩුවක 400ක් බ්‍රොයිලර් කියලා කියන්නේ. ඊට පස්සේ තටු ටික ගලවලා බෙල්ල මෙරිකලා මස් කරලා විකුණනවා. මේක තමයි රස්සාව. දැන් මෙහෙම කාලයක් මේක කරන් ගියා. ටික දවසක්. දැන් මෙයාට ලෙඩක් හැදෙනවා. ඔන්න ඔය තමන් යන්න ඕන අපාය හදාගන්න හැටි මම මේ පෙන්වන්න හදන්නේ. මේවා කරන්න ගියොත්. ඔහුට නිදාගන්න විදිහක් නැහැ. කුකුල් කූඩු නම් ඔක්කොම වහලා. නමුත් හීනෙන් කුකුල්ලු කොටනවා පේනවා. දැන් ඒතර කුකුල්ලුන්ව වදහිරිහැර කරන්න ගිහිල්ලා ඒවා දැකලා ඒවා හිතට ඇවිදින් හදාගත්ත සිතුවිලි වල කුකුල්ලපාය කවුරුවත් හදලා දුන්නද? සත්තුන්ව වද දීම තුල තමයි මේක උනේ. හැබැයි මේ කතාව දුරදිග ගියේ නෑ. මේක තේරුම් ගත්තා. ඔහු තේරුම් ගන්න උගුල්කට ඔක්කොම විකුණලා දාලා 3 මාසයක් බෝධි පූජා පවත්වලා පිරිත් කියලා අර මනසින් යන්න තිබිච්ච කුකුල්ලපායෙන් ගැලවුණා. එක කතාවක්. ඊළඟ ඇත්ත කතාව කියන්නේ යන්නේ. මේ හොඳට මේක අහගන්න ඕන. මේ අපාය හදාගන්න හැටි මම මේ කියන්නේ. මේ පුද්ගලයා බෞද්ධයෙක් නෙවෙයි. වෙන කොහෙද කියන්න අපට වැදගත් නැහැ නේද එතකොට. ඔහු රස්සාව වශයෙන් තෝරාගත්තේ ඌරන් නැති කරන එක. ඔහු කඩවල් වලින් අහක දාන ඉඳුල් ගෙනත් දීලා කන්න දීලා ඌරන් හදලා අවශ්‍ය උත්සව සමයේදී මරලා විකුණනවා. ඔහුට හමු වුණා ලපටි ඊරි පැටියෙක්. ඔහු සමග හිතවත් වෙනවා බොහොම ලෙන්ගතු වෙනවා. ගෑනු සතා නිසා ඉතා ඉක්මනින් පැටව හදලා දෙනවා ලොකු විශාල ඌරු කොටුවක්. දැන් මේ කතාව දිහා බලන් ඉන්න කෙනෙක් තමයි මේක කියන්නේ. මේ සත්‍ය කතාව නිරීක්ෂණය කරනවා මෙහෙම කෙනෙක්. ඒක එයා තමයි මේ කතාව කියන්නේ. දැන් ඊට පස්සේ අවශ්‍ය කොටුව විසලා වෙලා යනවා. අවශ්‍ය වෙනකොට මොකද කරන්නේ? ගෝණියකට දාලා කැට ගහලා තලනවා. මැරෙන්න. ඒ ලිය ටික ඔක්කොම ඇඟට උනන්නත් ඕනේ, උරන්න ඕන. ගම දන්නවා මේ මිනිස්සු අදූරු මරනවා කියන්නේ. එයා කෑ ගහනවානේ. ටික දවසක් යනකොට කල් යනකොට ඌර දැනගත්ත ගෝණිය පාවිච්චි කරන්නේ තලන්න කියලා එහෙනම් අල්ලන්න බෑ. දැන් මේ ඌර ඇති කරන්න ඊට පස්සේ හදාගත්ත සුනක රංචුවක්. දඩයම් බල්ලෝ. ඌරු කොටුවට දඩයම් බල්ලෝ දාලා අදාළ සතා පෙන්නනවා. ඌ පස්සේ පන්නනවා. ඌරට දුවන්න බෑ එච්චර මහ සතෙක් නිසා බල්ලෝ පන්නකොට දුවලා හැති වැටිලා වැටෙනවා. වැටුනාම කුළු ගෙඩියක් අරන් ගිහින් ඔලුවට ගහලා මරනවා. ඒක තමයි රස්සාව දැන්. කාලයක් තිස්සේ මේක කරයි යනවා. හොඳට සරුයි ආදායම් ගෙවල් දොරවලුත් හැදෙනවා. සූකර ඝාතකයෙක්ින් වෙන්නට විවාහයක් වුණෙත් නැහැ. කල්ලිත් තියෙනවා. මෙහෙම අවුරුදු 30 40 50ක් විතර පැන්නයි කියමුකෝ අපි. කලක් කරලා. ඔන්න දැන් අර කරන කලට පව් මීරිය මීසේ විඳින කලට දුක් දැඩි වේගිනිසේ කියන එක දැන් මේ සිත ඇතුළට යන හැටි මම පෙන්වන්නේ මේ දිගටම යමක් කරපුවාම හොඳ දේ කළත් සිත ඇතුළට යනවා නරක දේ කළත් සිත ඇතුළට යනවා. දැන් මොහොත තියෙන ප්‍රශ්නේ තමයි. මොකද අර ගෝණියකට දාලා තැළුවේ මෙයානේ. මෙයාට නිදා ගන්න විදියක් නැහැ. නින්දෙන් බය වෙලා හැරෙනවා කවුද තලනවා දැන්. බය වෙලා හැරෙනවා නිදා ගන්න විදිහක් නැහැ අතන. ටික කාලයක් කොහම ගියා ඊට පස්සේ නිදා ගන්න විදිහක් නැහැ. ඌර මෙයා පස්සෙන් පන්නනවා පේනවා. බය වෙලා හැරෙනවා. දැන් මෙයා තමයි සුනකයෝ දාලා ඌර පස්සෙන් පැන්නේ ඌර ඝාතනය කළේ. දැන් මෙයාට හීන ලෝකේ තියෙන්නේ ඌරංගි. දැන් ඒක හීනයක් කියලා හැම නැහැ. පේනකොට පේන්නේ හොඳටම බය වෙන්න. දැන් මේ ඌරු අපාය වෙන කවුරු හරි හදලා දුන්නේ කොහේ හරි හදලා තියනවාද? තමන් ඌරන්ට වද දුන්නේ නැත්නම් අච්චර අවුරුදු ගාණක් ඒක මනසට එනවාද?
එන්නේ නැද්ද? දැන් ඊට පස්සේ නිින්ද ගියාම මේ පේන එක අපට නැති වුණාට එයාට නැද්ද ඒකේ දුක? මානසික දුක කියන කාරණාව. දැන් එතකොට මෙතෙන්ට අසනීප වුණා පුද්ගලයාට කෙනෙක් ආවට ආවේ ආදරයට නෙමෙයි අර සම්පත් වලට උරුමකම් කියන්නේ. මේ පුද්ගලයා මෙසේ කෑ ගහමින් ඉඳලා ඇස් දෙක පියාගන්න ඇති. කෑක ගහවුරෙක් වගේ කෑක ගහ ඉඳලා. දැන් ඔහු වැටෙන්නේ නින්දෙදි වැටෙන්නේ අර බල්ලෝ පිටිපස්සෙන් පන්නන ලෝකෙට. ඌරෝ පිටිපස්සෙන් පන්නන ලෝකෙට. මරණෙදි වැටෙන්නේත් ඒකට. දැන් ඒක පොළොව යටද තියෙන්නේ අහසද තියෙන්නේ කවුරුවත් හදලා දීලාද නැද්ද? නින්ද නම් පැය 12කින් ඉවර වෙනවා අවදි වෙන්න. දැන් මේකේ අර පව් ටික ගෙවිලා ඉවර වෙනතුරු කෑග ගහ විඳින්න ඕන. ඔන්නෝමයි අපාය හැදෙන්නේ. එහෙනම් අපාය තියනවා නෙමෙයි තමන් හදා ගන්නවා. ඒක අපි තියෙන තැන නෙමෙයි හොයන්න ඕනේ. මේ වැඩේ මනසට හදාගත්තොත් විඳවන්න වෙනවා කියන එක තේරුම් ගත්තාම මේ හොඳටම ඇති. මොකද ඇතත් නැතත් පරලෝ සුදන නිමහත හලොත් එහෙකි පව්කම් නොතබාම සිට. නැතොත් එළව ඉන් සිදු වෙන අවැඩ නැත ඇතොත් එළව පව් කළහට සිදු වෙයි විපත කියලානේ කියන්නේ. එක ගමක හිටිය මිනිස්සෙක් දඩයම් කරන්න පුරුදු වෙලා හිටියා. ඌල් අටවල දඩයම් කරන්නේ. ඉතින් උදේට ගිහින් බලපුවම සත්තු ඉන්නවා. දවසක් ගිහින් බලනකොට උගලට බාගෙට අහුවෙලා සතෙක් මැරිලා නැහැ. මේ සතාට කියන උණහපුලුවක් කියලා. උණහපුලුවගේ ඇස් රවුම් රැට බලපුවම හරි එළියයි. 아무තු විදිහක්. කීස් කියලා කෑ ගහනවා. උදේ ගිහින් බලනකොට අහුවෙලා ඉන්නවා කරකෝ මෙයා දිහාට බලනවා. තවත් මන් දිහා කැරක බලනවායි කියලා උලක් කරගෙන යන්න ඇස් දෙකට. එනලා අන්ත කරලා තමයි මස් වැද්දාගේ වැඩේ කළේ. ඉතින් සත්තු කාලයක් මරන්න නැතිනේ. ඔන්න මෙයාට ටික කාලයක් කරනකොට පොඩි අසනීපයක් හැදෙනවා. ඇස් යට දැවිල්ල. දැන් ඉතින් ඒකට සිංහල වෙදකම් කරනවා ඉංග්‍රීසි වෙදකම් කරනවා ඇස් යට දැවිල්ල හොඳ වෙන්නේම නැහැ. දැන් මට මේ කතාව කියනකොට මෙයා ඉන්නේ ප්‍රසිද්ධ රෝහලක. ඇත්ත කතාවක් මේක. දවස පුස්සේ කැතිස්සේ කෑ ගහනවා බේරෙන්න නැහැ. ඇස්සට දැවිල්ලට බෙහෙත් නැහැ කෑ ගහනවා. අර උනා පුළුවට කරපු දේ තමයි මට මේ විපාක දුන්නේ කියලා මැරෙනකම්ම කෑ ගහ ඉඳලා තමයි. දැන් ඒ උනා පුළුවට කරපු දේ ඇස්සට දැවිල්ල කවුරුවත් හදපු අපායක්ද? රජකම් කළත් කලකම් පළ දෙන්නේ. මේ රටේ ප්‍රසිද්ධ ස්ථානයක පූජනීය වශයෙන් ගත්තාම මොනම හෝ ආගමකට අයිති කියලා අපි මොකද අනන්‍යතාවය එලි කරන්න ඕන නෑනේ. ප්‍රධානියෙක් එතන ලැබෙන වත්කම් උදව් උපකාර කරගෙන එතන ස්ථාන දියුණු කිරීම හෝ ආගමික ජීවිතයක් ගත කිරීම වෙනුවට දුරාචාරයට යොදා ගන්නවා. මෙහෙම ගිහින් මහලු බවට පත් වෙනවා. දැන් මහලු බවට පත් වෙලා ඒ අදාළ තැන තියෙන තැනක ඉන්නවා දැන් කාමරේ ලෙඩ වෙලා. දැන් මොහුට ඔය කාමරේ ජනේලයක් තියෙනවා ජනේලෙ පැත්තෙන් තමයි අදාළ පූජනීය තැන තියෙන්නේ. ගිනි දැල්ලෙනවා පේනවා. ඔය ඕන් අර ජනේලෙන් ගිනි දැල්ලෙනවා ඔක වහපියාව් කියලා කෑ ගහනවා. අපි ගිහින් බැලුවම අපට ගිනි දැල් නැහැ. දැන් අර ගිනි දැල් අපායේ ගිනි දැල් හදාගත්ත ඒවා නෙවෙයිද? දැන් මැරුණොත් එහෙම ඊට පස්සේ අර ගිනි දැල් දිගටම පේන්නේ කොහේ හරි තියෙන අපායකද Taman හදාගත්ත එකද? මේ නිසා බුදුදහමෙන් උගන්වන අපාය ඔන්නෝම එකක්. Taman හදාගත්තොත් යන්න වෙනවා. මේක තියෙන්නේ උඩද යටද කියන එක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ඕපපාතිකයි. ඒ හින්දා ඒකට ඉඩ කඩවන නැහැ. අණ්ඩජ ජලාභිත සංසේද දැකුණා නම් ඉඩ කඩවන නැහැ. අර තිරෝකුඩ පුද්ගලයාට ගෙදර එන්න ඉඩ කඩවන නැහනේ. එයාට ඉර්ධි වගේ හැක් තියෙනවා අපි කරන දේ පේනවා අපට ඔහු පේන්නේ නැහැ. ඒ නිසා අනුමෝදන් වෙන්න පුළුවන්. අර වගේ අය අර සට්ටි කූට ප්‍රේතයා අර්ජිකර ප්‍රේතයා පොන්නේ පොළොයට ඉඳලා නෙවෙයි අහසේ ඉඳලා. ඔබට සිහින ලෝකයේ සැප වේදනාවක් හෝ දුක වේදනාවක් විඳින්න උනහම ඒක ව්‍යාජයක් කියලා හිතෙනවද? නෑනේ ඇත්තනේ.
අවදි වෙනවම ඉවර වෙනවා. මොකද මෙහාට ආපු නිසා. මේ මියගිය පුද්ගලයා මේ මනෝද්වාරයට වැටෙනවා. අවදි වෙන්න බෑ. අවුරුදු 500 හරි 1000 හරි 8000 හරි 15000 හරි අරක ගෙවෙන තුරු නැවත නැවත විඳවන්න ඕන. ඒක සංඛාර දුක්ඛය කියලා කියන්නේ. ඉතින් අපේ සමහර අය කල්පනා කරනවා මීහරක දුක් විඳිනවා කියලා. එහෙම නැත්නම් ඌරා මඩවලේ ඉන්නේ දුක් විඳිනවායි කියලා. ඕක නෙමෙයි අපිට පේන විදිහේ අපි සැපසේ උන් දුක් විඳිනවායි කියලා. කතා කරන්න පුළුවන් නම් මීහරකගෙන් අහලා බලන්න. කොහොමද කියලා. අම්මා මඩවලේ තියෙන සැප කියන හැරෙනව දුකයි කියන එකක් නැහැ. කොන්ද අතුල්ලන එක ගත්තාම දුකයි කියන එකක් නැහැ. මේ විද්‍යාත්මක පැත්තක් තියෙනවනේ මේ වගේ. සතෙක් හැදෙන්නේ මහා මුහුදේ නම් යට හැදෙන්නේ ඊට ගැළපෙන පීඩණයට ගැළපෙන සීතලට සහ පීඩණයට ගැළපෙන්න. ඌට ආය අමාරුවක් ඒකේ නැහැ. අපිට ගිහින් ඉන්න බැරි වුණාට මහා මුහුද පතුලේ සීතල වුණාට ඌ හැදෙන්නේ මීට ගැළපෙන්න. ඒ වගේ පොළොව යට යම් කිසි රසණයක් තියෙනවා නම් එතන හැදෙන්නේ පිච්චි මැරෙන්න මේ එතන ඊට ගැළපෙන සතෙක් තමයි හැදෙන්නේ. ඒ පරිණාමය හැටිනේ. ඒ නිසා අපට පෙවුනට උන් දුකක් කියලා ඔය කවුරුත් ඌරා ඉන්නේ මඩවලේ තනියපෙන්. මීහරකා ඉන්නේ මඩවලේ තනියපෙන්. සතෙක් ජරාව කන්නේ බොහොම සැපට. අපට පිළිකොල් වුණාට. එතෙන්ට ගියේ ඒව හොයලා. දිව රස කරන්න ගියාම තමයි මේ පැත්තට යන්නේ. එහෙම නැත්නම් කා ගන්න ගියාම තමයි සත්තු බවට පත් වෙන්නේ කියලා පෙන්නලා තියෙන ත්‍රිපිටකේ. අපි කා ගන්න නෙමෙයි තියෙන අපි කතා බහ කරලා ප්‍රශ්න විසඳ ගන්න අය. නමුත් ඒගොල්ලෝ කා ගන්නවා. ඒගොල්ලෝ කා ගන්න සත්තු වශයෙන් උපදිනවා. දැන් මම එක පැත්තක් පෙන්නුවේ මතක තියාගන්න. දැන් මේ කියන විදිහට ගත්තම එහෙනම් තියෙන තැන හොයන්න එපා. නමුත් මනසින් මේ දුෂ්ටකම් කළොත් එහෙම මේ විපාක වාරයට විඳි හම්බ වෙනවා. එහෙනම් බුදුදහමෙන් අපාය නෑ නෙමෙයි කියන්නේ. හැබැයි තියෙන තැනක් කියලා අහවල් තැන කියලා ඔය අපි පෙන්වන විදිහ නෙමෙයි හදාගත්තාම යන්න වෙනවා. දැන් අර මම පෙන්නුවේ හදාගන්න හැටි. එහෙනම් අපි දුරාචාරය මොනවත් දෙන්නේ නැත්නම් අපි අම්මා තාත්තා ගැන සමාජය ගැන නම් හිතෙන්නේ අපි අපායට බය වෙන්න ඕනේ නැහැ. හැබැයි කරන අය හංගන්න බෑ සමාජයේ. එළියෙන් හිටියට ඇතුළතින් දන්නවා ඕක. අපි එක පැත්තක් විතරයි කතා කරලා මතක තියාගන්න. ඊට පස්සේ අනිත් පැත්ත ගැන කතා කරන්නත් ඕන. මේවා තේරුම් ගත්තේ නැතුවම තමයි සමහර අය ඔය සම්ප්‍රදායික වචන ඔස්සේ ඉරිලා Taman හිතන මතේ හරි කියලා හිතන් ඉන්නේ. දැන් මේකට ඉඩ කඩව නැද්ද? මේ කියන தත්ත්වයටපත් වෙලා දුක් විඳින අය කී කෝටියක් ඉන්නව ඇද්ද මානසිකව? අන්නේ සංඛාර දුක්ඛය කියන්නේ ඒක තමයි. ගෙවෙනකම් විඳින්න ඕන. තවත් ඕන තරම් කතා තියෙනවා. නමුත් දෙක තුනක් පෙන්වන්නේ ඕකයි. දැන් අන්න මේක තේරුම් ගත්ත පුද්ගලයෙක් ජීවිතෙන් එහා පැත්තට යන්න වෙන්නේ තමන් හදාගත් දුෂ්ට මානසිකත්වයේ තියෙන හදාගත්ත මනෝලෝකයට කියලා තේරෙනවා නම් එනම් දුෂ්ට මානසිකත්වයෙන් ජීවත් වෙන්නේ නැහැ. එතකොට ඒක අපි කියන්න පවෙන් පරලෝ යාම ඔය වෙන්නේ. තියෙන තැන නෙමෙයි තැන හොයන්න ඕනේ නැහැ. නමුත් මේ විපාකේ මම පෙන්වුවේ මිනිස්සු හදා ගන්නවා. කුකුල් අපාය හදාගත්තා, ඌරු අපාය හදාගත්තා. ගිනිදල් දැල් වෙන එක මෙහෙන් වැඩ කරලා හදාගත්තා. එතකොට දැන් නිින්දෙන් ගිනිදලක් හම්බුනොත් එහෙම ගිනිදල් අපට නැති වුණාට එයාට පිච්චෙන්න ඕන. අර පෙන්නන්නේ නැවතත් විපාකේ විඳිනතුරු මැරෙන්නේ නැහැ කියලා ආන් ඒක තමයි. සිහින ලෝකයේ ඔස්සේ හිතන්න ඈත යන්න ඕනේ නැහැ. දවල්ට ලෝකේ නෙමෙයි සිහින ලෝකය. නමුත් දවල් තරහින් ඉඳලා නිින්ද ගිහින් තරහින් එහෙම ඉරොත් ඒකේ ගහ ගන්නකොට වේදනාව, බැන ගන්නකොට වේදනාව සේරම තියෙනවා. ඇඳේ ඉන්න අනිත් කෙනාට නොපෙනාට එයා එක විඳවන්න ඕනේ. එතකොට ඒක සිතේ තියෙන ලෝකයක් නේද? පාපේ පැත්ත ඔය. පින පැත්තත් හොයන්න වෙනවා අපි ටිකක්. ඒකත් පැහැදිලි කරන්න ඕන. දැන් ඔය පස්දර නිසා මනෝලෝකයක් නැහැදෙන්නේ සිතේ මනෝද්වාරය කියලා කියන්නේ. ජීවිතාවසානයේටත් පස්දර වැහෙනකොට මනෝද්වාරය තමයි විවෘත වෙන්නේ. මනෝද්වාරය ළඟ තියලා තින්නේ පාපේද පාපයෙන් පරලෝයයි. පිනද පිනෙන් පරලෝයයි. මෞකුසක් හම්බුනොත් මාස 10ක් තිස්සේ ඝනකයක් හැදෙයි. නැත්නම් උපපාතික වෙයි. එතකොට මේ උපපාතික දේ සම්බන්ධයෙන් තියෙන වචනයක් පැහැදිලි කරන්න ඕන.
ත්‍රිපිටකේ. අපට මේ මව කුසක් තුළ ඉඳලා 9 මාසයක් ඉඳලා ඊට පස්සේ අවුරුදු 1කමාරක් යනකල් ඝනකයක් හදලා කැඳ බීලා බත් කන්න වෙන්නේ. ඒ ඝනකයක් අණ්ඩ ජලාබුජ හැමෝටම ඒ කාලේ යනවාට යම් කාලයක්. දෙවියන් උපදිනකොටම ලොකුයි. තමන්ගේ පිනෙන්නේ පරලෝ යන්නේ පිනට ගැලපෙන මානසික නැත්තම් මේ මානසික ලක්ෂණකින් යුක්තව තමයි ඉන්නේ. ඒක පඨවි ආපෝ තේජෝ නෙවෙයි. හිතු ගමන් දැන් අර පෞකාර මනුස්සයාට හිතනකොට සර්පයා පේනවා, ගිනිදැල් පේනවා වගේ හිතනකොට මෙයාට සතුට. ඒක තමයි ඔය කප්පුක භද්‍රකටේ සුරබිදේනුව කියන වචන වලින් පෙන්වන්න හදන්නේ. නමුත් මේකේ රහසක් තියෙනවා. මේ දෙවියන් ජීවත් වෙලා චුත වෙන දවසට ආදාහනය කරන්න, භූම දානය කරන්න මුකුත් නැහැ. ඒ කියන්නේ ඒක මනෝමය කයක් කරුණාම පඨවි ආපෝ තේජෝ නැති එකක්. නමුත් අපේ සමහර අය හිතන් ඉන්නවා පඨවි ආපෝ තේජෝ වලින් කියලා. මහා කච්චායන මහරහතන් වහන්සේ ලියනවා නිත්‍ය ප්‍රකරණය. නිත්‍ය ප්‍රකරණේ කවුරුත් කියලා නැතුව ඇති නේ හින්දා මම කියලා දෙන්නම්. මේක තමයි තියෙන්නේ අපිට ඉපදුනහම ජාති. අපිට ඊට පස්සේ ඝනකයක් තියෙන නිසා ජරා ව්‍යාධි මරණ ඔක්කොම තියෙනවා. ජරා දි රායාම ව්‍යාධි ලෙඩවීම ජීවිතාවසානයේ මරණය. මහා කච්චායන මහරහතන් වහන්සේ දෙවියන් සම්බන්ධයෙන් මොකද්ද කියලා තියෙන්නේ? දෙවියන්ට ජාති තියෙනවා, ජරා නැහැ, ව්‍යාධි නැහැ. මරණ විතරයි ආයේ තියෙන්නේ. පඨවි ආපෝ තේජෝ වලින් හැදුණු කයක් තිබුණොත් ජරා ව්‍යාධි තියෙනවා. තේරෙනවද දෙවියන්ගේ ශරීරය හැටි එහෙනම් ජරා ව්‍යාධි නැත්තේ ඇයි? මනෝමය කයක්. මේ රටේ ඉන්න සමහර අය මොනවද දන්නේ? නැත්තේ නෑ. සුවේ තියෙනවා. පින් විපාක ගෙවෙන කල්. එතකොට ඕපපාතික කොටස් දුක පැත්තෙත් තියෙනවා. සැප පැත්තෙත් තියෙනවා. කාම සුගතිය තමයි ඔය කතා කරන්නේ. ඒ කියන්නේ පින මුල් කොටගෙන මනෝලෝකයක් හදාගත්තාම ඒ සැපත තියෙනවා. ඒක තමයි කාම සුගතිය කියලා කියන්නේ. එතකොට මෙහෙන් තමන් ගත කරන ජීවිතයට අනුව හැදෙන එකට නෙමෙයි යන්නේ. අන්න ඒකයි මම කියන්නේ මේ තියෙන තැනකට අපි ගිහින් හිත්‍රෝ ගුවන් වලට බහිනවා වගේ දැනකට යනව නෙමෙයි. තමන් හදාගත්ත මනෝලෝකයට අදාළව සැප හෝ දුක විඳින්න වෙනවා. එහෙන් නිදහස් වෙන්න බෑ විපාක වල ආයේ මෙහෙ එනවා කියලානේ පෙන්වන්නේ. මෙහෙව වෙනත් තැනකට. ඒක විපාක වාරයක්. මෙහෙදි කරකම් කලව දෙයට රජකම් කළත් කලකම් පන දේ හොඳ පැත්තට හොඳ දේ නරක පැත්ත නරක දේ. තේරෙනවද පස්දර උදව් කරගෙන මනෝද්වාරයක් හදාගත්තාමයි මේ සසර තියෙන්නේ කියලා. දන්නවද විඥානයේ පංචද මූල ධර්මයන් හේවත් අසකරණාසය දිවකය කියලා කතා කරන මේ මනෝ බාහිර දේවල් උදව්වෙන් පහළ මේ මනෝ සිතේ තියෙන මේ ඉන්ද්‍රිය ශූන්‍ය වුණොත් එහෙම සසරක් නැති බව යන්න. තවම දන්නේ නැහැ. හිතේ තියෙන ලෝකයක් තියෙන නිසානේ යන්නේ. ඒක නැති වුණ දවසට කොහෙද ලෝකයක් තියෙන්නේ යන්න. දැන් ඔය අරූපී භවය කොහමද? ඒකත් ඉගෙන ගන්න එක හොඳයි. දැන් මේ කාම භවය කියන එකේ පුණ්‍ය පැත්ත තමයි අපි කතා කරලා. එතකොට ඒක දැන් අපිට වඩා එහෙමනම් අර කෑම්බීම් හැදුම් පැලඳුම් සතුට හිතුව පමණින් පහළ වෙනවා ඕන තරම් භුක්ති විඳින්න පුළුවන් ප්‍රීතිය. අමෘතේ වළඳනවා කියන්නේ ඒක තමයි දෙවියෝ. අමෘතේ පිණින් පරලෝකී. මේ සමාජයේ ඉන්න අය පවත් එපා පිනත් එපා කියලා. ඊට එහා හොයපු අය හිටියා බුද්ධ කාලීනව. එතකොට පව්කම් රැස් කළෙත් නැහැ, පින්කම් රැස් කළෙත් නැහැ. උන් සිත හුරු කළා වෙන පැත්තකට. සිත ඇතුළත. හුරු කළේ සිතට එන දේවල් වලින් වළක්වලා. මොනවා හරි දිහා බලන් ඉඳලා එක්ක නැත්තම් සිතට අරමුණක් අරගෙන අරමුණ වඩලා. කර්මස්ථාන වඩනවා කියලා කතා කරන්නේ, කෙලෙස් තවනවා කියලා කතා කරන්නේ, ලෞකික ධාන වඩනවා කියලා කියන්නේ. රූපේ, ශබ්දේ, ගන්ධේ, රසය, තරහ, උපාය, ක්‍රෝධේ එන්න දෙන්නේ නැතුව එක සිතවිල්ලක් පෝෂණය කරනවා. දැන් මේක බලවත් වෙනකොට ඒක සිත සම්පූර්ණ සිත බවට පත් වෙනකොට අනිත් වට එන්න ඉඩ නැහැ. දැන් ඉඩ නැති වුනහම ලෝභය, ද්වේෂය, මොහෙ නැහැ. නෑ කියන්නේ සදාකාලික නැති වෙලා නෙමෙයි. එන්නේ නැති නිසා දැනෙන්නේ නැහැ.
සංසුන්. ඔය තථාගත බුදු පියාණන් වහන්සේ පහළ වෙන්න පෙර කැලේට ගිහින් භාවනා කරපු කට්ටිය කරපු විඥා ටික තමයි ඔය අත්කලමතාන යෝගී ඔස්සේ පෙන්වන්නේ. ඊට පස්සේ රූපාවචර ධාන, අරූපාවචර ධාන, දිවස දිවකන පරිචිත්ත ඥාන, පුබ්බේනවාස ඥාන ඔක්කොම ටික පෙන්වන්නේ ඔය කෙලෙස් යටපත් කරන්න ගියාම හම්බ වෙන ඒවා. දැන් මිනිසුන් ජීවිතාවසානයේ පව් චේතනාව આવොත් පවෙන් පරලෝ යාම. පින් චේතනාවේ අඩු එක આવොත් පිනින් පරලෝ ගින් මිනිස් මව් කුසක. ඉහළම එකක් આવොත් පිනින් පරලෝ ගොස් දෙවියන් අතර. දානමය කුසල්, අකුසල්, දානමය කුසල්, සීලමය කුසල්. දැන් භාවනාමය කුසල්. භාවනාමය කුසල වල පරලෝ යන්න වෙනවා. රූපාවචර ධානයෙන් පරලෝ ගින් තමයි රූපී බඹතල වලින් එකක උපදින්නේ. අරූපාවචර ධානයෙන් පරලෝ ගින් තමයි අරූපී බඹතල. එතකොට රූප ශබ්ද ගන්ධ රස කාම නැහැ. සංසුන් සමාධියක් නිවන වගේ. හැබැයි බැලුන එකට හුලං ගැහුවා වගේ තමයි හුලං බහිනවා. ධාන ශක්තිය පිරිහෙනවා. එදාට අර ලෝකේ ලෝකෝත්පත්ති කතාවේ පෙන්වන්නේ මේ ආපහු පෘථිවිය හැදෙන වෙලාවට අරූපී බඹලවල ඉඳලා බඹතල ඉඳලා ඇවිදින් ඉපදුනහම බලපන් වෙන කවුරුත් මේ ලෝකේ නැහැ. එයා විතරයි එයා ලෝකෙ මැව්වේ කියලා හිතනවායි කියලා. එතකල් ඉඳලා හරි ආපහු චුතවුන්ට එහාට අයින්න වෙනවා. සින්දුවක් ඇහෙන පොඩ්ඩක් ඉන්න ඕගොල්ලන්ට බාධාවක් ඇති. සංගීත කණ්ඩායමක් ඇවිදින් ගේට්ටුවෙන් එහා පැත්තේ සම්මුහ ගීතයක් ඉදිරිපත් කරනවා. මට ඇහෙනවා වගේ ඕගොල්ලන්ටත් ඇහෙනවා. හින්දා ඇහෙන්නේ නැතිව පොඩ්ඩක් ඉන්න. විනාඩියකින් නතර වෙනවා. දැන් එතකොට ඒක සිත දියුණු කර ගැනීමේ ප්‍රතිඵලයක්. මතක තබා ගන්න මේ අපාය යන්නයි, මේ දිව්‍ය ලෝකේ යන්නයි, මේ බඹලෝ යන්නයි බුදුරජාණන් වහන්සේ වදාළ ත්‍රිලක්ෂණේ චතුස්සත්‍ය පටිච්චසමුප්පාද මොනවවත් දැනගන්න ඕන නෑ. මොකද මේක කර්ම මාර්ගය. පාප කර්ම, පුණ්‍ය කර්ම, ධාන කර්ම. කර්ම වලට හම්බෙන්නේ විපාක. දැන් මිනිසා විසින් කරන කර්මයන්ට අනුව මිනිසා නේද මේ අපාය දිවි ලෝක බ්‍රහ්ම ලෝක හදාන තියෙන්නේ. අපි එහෙම නෙමෙයි හිතන්නේ ඒවා එහෙ තියෙනවා අපිට යන්න කියලා. හැමදාම එහෙ තියෙනවා අපි යන්න ඕන කියලා. නෑ. මේ බුදුන් වහන්සේ මේ සංසාරයේ විස්තර කරන්නේ මෙතනින් කරන්නා වූ කර්මයන්ගේ විපාක වාරයේ වශයෙන්. විපාක වාරයක් නැත්තේ නෑ. විඳින්න ඕන. එහෙන් ආයෙ මිදෙන්න තැනක් නැහැ. මොකද ඔය සතා සතුන්ට හෝ තව කාටවත් ඔය පැහැදිලි දෙන්න කෙනෙක් නැහනේ. මෙහෙ ඇවිදින් කරුණ තේරුම් අරන් තමයි මේ අපි ඇතුළත මේ අපි මේ කයිස්ත දෙක බෙදාගෙන මේ සිද්ධිය සිදු වෙන හැටි, මේ පව් පිරෙන හැටි, පින් පිරෙන හැටි, ධාන වැඩෙන හැටි, ඒ තුලින් පරලොවක් හැදෙන හැටි ඉගෙන ගන්න. යන්නේ. ඉගෙන ගත්තාම පවෙන් පරලෝ යාම පේනවා. ඇස් දෙකට පේන්නේ නැති වුණාට. පිනෙන් පරලෝ යාම පේනවා. ධානෙන් පරලෝ යාම පේනවා. ඒකට කියනවා සංසාරය. පව්සාර, පින්සාර, ධානසාර සමානයි සංසාර කියලා තමයි මම සමීකරණය හදලා තියෙන්නේ. ත්‍රිපිටකේ එහෙම සමීකරණයක් නැහැ. නමුත් මට තේරෙන දේවල් ආශ්‍රයෙන් මම නිදහසේ කතා කරනවා. අර සතුන් මරන්නා හොරකම් කරන පුද්ගලයා නැත්තම් ඒ පාපී පුද්ගලයා පව්සාරයි. සමාජ සේවා මව්පිය උපස්ථානයේ විහාරස්ථාන රැක ගන්න කෙනා පින්සාරයි. කැලේට ගිහින් කෙලෙස් යටපත් කරගත්ත කෙනා ධානසාරයි. පව්සාර සතර අපායට, පින්සාර කාමසුගති 7ට, ධානසාර රූපී අරූපී බඹතල 16ට. දැන් සංසාර කියන්නේ සං කියන්නේ එකතු කරනවාට සාර කියන්නේ සාරයි. පව්වත එකතු කිරීම සාරයි, පින් එකතු කිරීම සාරයි, ධාන එකතු කිරීම සාරයි. පව්සාර, පින්සාර, ධානසාර සමානයි සංසාර. සංසාරයෙන් ගැලවෙන්න එහෙනම් ඔය එකක්වත් කරලා පුළුවන්ද? අපි වුණාට හිතන්නේ එහෙම නෙමෙයි.
අන්න එක තමයි අපට තියෙන ලොකු වැරද්ද. කලක් තිස්සේ අපි තේරුම් ගත්තේ නෑ මේ තවත් සාරයක් තියෙනවා මේකේ. තවත් කර්මයක් තියෙනවා ත්‍රිපිටකයේ. මේ තුනෙන් හොඳ එක තෝරාගන්න එක තමයි බෞද්ධකම කියලා හිතන් ඉන්නේ. දැන් මට මේක පැහැදිලි කරන්න ඕන කාරණේ ඕන කාරණේ මොකද්ද? අපි තාමත් සමහර අය හිතනවා මේවා පොළොව යට තියෙන තැන් අපිට යන්න ඕනේ කියලා. ඉහළ තියෙන තැන් අපිට යන්න ඕනේ කියලා. නෑ මනෝපුබ්බංගම වලින් පෙන්වන්නේ Taman හදාගත්තොත් තියෙන තැන වැදගත් නෑ විඳවන්න ඕනේ. එකයි සංසාරේම කර්ම විපාක කියලා කියන්නේ. එකකට වඩා එකක් දැන් මිනිස්සුන්ට වඩා පහළ මට්ටමේක දුක් වැඩි. නමුත් ඒක ඔවුන්ගේ හිතේ තියෙන සංඛාර දුක්ඛය. දෙවියන් ගත්තාම ඊට වඩා සැප වැඩි. නමුත් ඒක සංඛාරයක් දුක්ඛේ නෝනට. අර අදනත් ආනිජ්ජාවි සංඛාරය. ඒ සංඛාරයෙන් දුක නෑ ඈත් වෙලා තියෙන්නේ. ඒ නිසා එතන දුකක් එන්නේ නැහැ. නමුත් ඒක ඉවර වුණ දවසට ආයෙත් එන්න වෙනවා. එහෙනම් අපුඤ්ඤාවි සංඛාරය, පුඤ්ඤාවි සංඛාරය, ආනිජ්ජාවි සංඛාරය කියන තුන තමයි අපි මිනිස්සු මෙහෙදි කරන්නේ. කරගත්තාම සසර ඇවිදින්න පුළුවන්. ඥානවන්ත අය තේරුම් ගන්න පුඤ්ඤාවි සංකාරයෙන් සසර ගමන නිමා වෙන්නෙත් නැහැ. අපුඤ්ඤාවි සංකාරයෙන් සසර ගමන නිමා වෙන්නෙත් නැහැ. ආනිජ්ජාවි සංකාරයෙන් සසර ගමන නිමා වෙන්නෙත් නැහැ. මොකද සංඛාර දුක්ඛය එකතු කරන්නේ. සංඛාරා පරම අදුකානේ. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ විසංකාරගතං චිත්තං. සිත සංකාරගත වීමෙන් මුදව ගන්න ඕනේ. නැත්නම් යංකින්ච දුක්ඛං සම්භෝති සබ්බං සංඛාරපච්චය. මඩවලේ ඉන්න එක නෙමෙයි. සංඛාර දුක්ඛය තමයි මිනිස්සාත්මය වාරි සත්‍ය දුක්ඛය කියලා කියන්නේ. සංඛාරංච නිරෝධේන නති දුක්ඛස සම්භවෝ. එහෙනම් අපුඤ්ඤාවි සංඛාරය නිරෝධ වෙන්න ඕනේ, පුඤ්ඤාවි සංඛාරය නිරෝධ වෙන්න ඕනේ, අනිජ්ජාවි සංඛාරය නිරෝධ වෙන්න ඕනේ. තුනම නෙමෙයි තියෙන එක. අන්න ඒ ඕනෑම කෙනෙකුට බුදුරජාණන් වහන්සේ උගන්වන්නේ සංඛාර නිරෝධ කරන හැටි. සංඛාර රැස් කරන හැටි පමාවයි. ඒ නිසා ඒකට ඔක්කොටම කියනවා අවිද්‍යාපච්චය සංඛාරා. පවත් අවිද්‍යාපච්චය සංඛාරා, පෘථග්ජනයට පිනත් අවිද්‍යාපච්චය සංඛාරය, පෘථග්ජනයට ධානලාභියත් අවිද්‍යාපච්චය සංඛාරා. බුදුන් වහන්සේ 15 වෙනිකට පරිවිමර්ශන සූත්‍රය සඳහන්ලා දුවල් පරිදි සත්වයා අවිද්‍යාගතෝ යම් බික්කේ පුරුෂ පුද්ගලෝ අපුඤ්ඤංකේ පුඤ්ඤංසේ ආනිජ්ජංකේ සංකාරං අபிසංකරෝති උපගත. ඊට අනුව උපගත වෙමින් ගමන යනවා. එහෙනම් බුදුන් වහන්සේ මේ අபிසංකාර තුන රැස් කරන්න ධර්ම දේශනා කරායි කියලා ලෝකේ කවුරු හිටියත් මම පිළිගන්නේ නැහැ. ඇයි? සංකාරංච නිරෝධේන. අවිද්‍යා සංකාරා නෙමෙයි බුදුවරු පහළ වෙලා අවිද්‍යා නිරෝධයෙන් සංකාර නිරෝධය. අන්න අපි බෞද්ධ වශයෙන් ගත්කල ඒකයි ඉගෙන ගන්න ඕන. ඕවා තියෙන තැන් හොයා ආද විවාද කරන බැනුම් අහා බැනුම් වාද විවාද කරගන්න එක නෙමෙයි. ඒවා ඉතින් සාමාන්‍ය කෙනෙකුට තේරෙන්නේ නැහැ. ටිකක් ප්‍රඥාවන්ත හැක් තියෙන්න ඕන. හිතලා කල්පනා කරලා බලන්න. උන්චි කාලේ අහපු පවණින් නැත්නම් ඉස්කෝලේ ගිහින් අහපු පවණින් තමන් අදහසක් දරුව පමණින් ඒ මතේ ලෝකෙට හරියන්නේ නැහැ. ඒකයි අර ගැඹුරු තැන් කෙරෙහි ප්‍රඥායස තියෙන්න ඕන කියලා කියන්නේ. ගැඹුරු තැන් කෙරෙහි. දැන් එතකොට මම අපායේ නෑ කිව්වේ නෑ. තියෙනවා කිව්වෙත් නෑ. මතක තියාගන්න. එහෙනම් කර්ම විපාක තමන් කරොත් හිතවන්න ඕන, හදා ගන්නවා. අපි මේ කියන සමහර වචන සමහර අය හිතා වැරදි විදිහට ගන්නෙ. ඒකට අපට කරන්න දෙයක් නැහැ. ප්‍රවේශයෙන් තේරුම් ගන්න උත්සාහ කරන්න. දැන් මම මෙහෙම දෙයක් කියනවා. මම කියනවා තථාගත බුදු පියාණන් වහන්සේ ලෝට පහළ වෙලා ධර්ම දේශනා කළා. දේශනා 18000ක් විතර සහිත ත්‍රිපිටකයක් තියෙනවා. නැත්නම් ධර්ම විනය. පූජනීය මහා සංඝරත්නය මේක කටපාඩමින් පවත්වාගෙන ඉදින් ග්‍රන්ථාරූඪ කරලා ගෙනත් තියෙනවා. මොකටද මේ ධර්ම මාර්ගයේ එකේ තියෙනවා පාවිච්චි කරන්න ගන්න. ධර්මයේ සරණ කරගන්න. හොඳයි අපි ඔක්කොම එකතු වෙලා මේක වැඳුම් පිදුම් කරලා පරිස්සම් කරලා මුද්‍රණය කරලා තියන් ඉන්නවා. අපි බලාපොරොත්තු වෙන්නේ ධර්මයේ සරණ අනාගත බුදුන්ගේ ශාසනයේ. අනාගත බුදුන්ගේ ශාසනයේ නිවන් ලබන්න නම් මේ පොත් පරිස්සම් කරන්න ඕනේද?
එහෙනම් අපි මේ පොත්වලින් හොයන්නේ මේ නෑ කියලා නේද එකෙන් කියන්නේ. ඉතින් එහෙනම් අනාගත බුදුන් නම් නිවන් ලබා දෙන්න මේවා මේ ආයත තවත් කල්ප ගානක් පරිස්සම් කරන්න ඕනේ නැහැ. පොත් ටික පුච්චන එකයි හොඳයි කියන එකෙන් මම පෙන්වන්නේ පොත පුච්චන්න ඕන කියන එක නෙමෙයි. වැඩ ගන්න ඕන කියන එක. මේ පොත් පරිස්සම් කරලා දීලා තියෙන පූජනීය මහා සංඝරත්නයේ වැඩ ගන්න. පොත වටිනවා. පොතෙන් හොයා ගන්න ඕන. දැන් අපි මේවා කියන්නේ කොහොමද? භගවත් ගීතාවයි බයිබලයයි කුරානයයි ලෝකේ පවතින චින්තකයේ පොත්පතුයි ත්‍රිපිටකයේ ඔක්කොමයි කියවලා. එතකොට අපිට මේකේ තේරෙනවා මේ බුදුවරු පැහැදිලි කරන්න හැදුවේ මොකක්ද කියලා. ඒක මම මෙහෙමයි වචනකින් දෙකකින් කියන්නේ. ඉස්සර කිව්ව ආයෙත් කියන්නම්. එදිනෙදාට මගේ උදාහරණ වෙනස් වෙනවානේ. දැක්කපු ගමන් ඒ අධ්‍යයක් කියනවා. දැන් 7 දවසේ 3 මාසේ පින්කම් වල මොකද කළේ අපි? ගිහින් ඉඳගෙන පටාචාරාට වෙච්ච අකරතැබ්බේ, කිසాగෝත්‍රයට අකරතැබ්බේ, අඟුලිමාලට වෙච්ච දේ අහගෙන ඉන්නවා. අපේ ඇහැ යොමු වෙලා තියෙන එදා සිද්ධියක්. රිබන කියලා මේක දිහා අහන් ඉන්නවා. නැත්නම් සිදුහත් කුමාරයාගේ චරිතේ, බුදුරජාණන් වහන්සේගේ චරිතේ, මිහිඳු හාමුදුරුවෝ ලංකාවට ආපු හැටි. මේ ඇස යොමු වෙලා තියෙන්නේ අතීත සිද්ධියක් දිහා. කොහොම ගලුවට කවදාවත් බන තේරෙන්නේ නැහැ. ඒ නිසා මම ඔකට ඉදිරිපත් කළා වර්තමානයේ තියෙන ස්මාර්ට් ෆෝන් කැමරාව. ඕකේ පින්තූර එළියට හරවලා ගන්නත් පුළුවන් ආපහු හරවම සෙල්ෆි ගන්න පුළුවන්. තමන් පැත්ත. බණ ඇසීම දැන් ওই ඉතිහාස කතා ඇති වෙනකොට අනිත් පැත්තට හරව ගන්න. එතකොට සම්පූර්ණ සූත්‍ර දේශනාම ඔබේ ඇසයි කනයි නාසයි දිවයි කයයි තුල ක්‍රියාත්මක වෙන හැටි. ඔබ කායසිත දෙකට බෙදලා ඒ කායසිත දෙක තුල කුසල් අකුසල් නැත්තම් පින්පව් බෙදලා උපාදාන වෙන හැටි නොවන හැටි බෙදලා පංචස්කන්ධය කියලා එකක් විග්‍රහ කරලා ඒ පංචස්කන්ධය තුල පමාව නොපමාව වෙන හැටි. පංචස්කන්ධය පොතේ නෙමෙයි ඔබ ළඟ තියෙන්නේ. එහෙනම් ඔබ ළඟ පමාව ඔබට තේරෙනවා ඔබ දිහා බලන් හිටියොත්. පමාදෝ මච්චනෝ පදං. නැත්නම් පව් වලිනුත් මරණයටපත් වෙනවා, පින් වලුත් මරණයටපත් වෙනවා, ධාන වලුත් මරණයටපත් වෙනවා. මම නම් හිතන්නේ පවයි පිනයි ධානයයි තුනම පමාව. මරණයට පාරනේ. අපමාදව අමත පදං. අන්න එහෙනම් අපි පමාව තේරුම් ගත්තාම එකෙන් ගැලවෙන්න නොපමාවෙම අනුගමනය කරන්න අපි පේන්න ඕන. ඒකයි අපි හොයා ගන්න ඕනද? අපාය ගැන වාද කරන එක හෝ ඒක තියනවා නෑ කියන එක හෝ නෙවෙයි. ඒක තේරුම් ගත්තාම මෙහෙම හැදෙනවයි කියලා ඒකට බය වෙනවා. දැන් මම පෙන්වන්නේ හැදෙන හැටි. තව ඕනනම් කතාව 100කින් මාර්ගයෙන් පෙන්වන්නම්. අපි නම් බය නෑ ඒකට. මොකද අපේ ජීවිත කාලය තුල අපි ඇවිදින් තියෙන ගමනේ ඕක නෙමෙයි අපි ඇතුළේ තියෙන්නේ. කාට හරි කවුරු හරි ගැන දැනගත්තාම රහසින් හරි උදව්වක් කරන්නේ කොහොමද කියලා හිතනවා යරුණාම ඌලක් අදින්නේ කොහොමද කියලා මානසිකත්වයක් අපිට නැහැ. කවුරු හරි අනුම්පදයක් කිව්වත් ඉතින් නිස්සබ්දව ඉන්නව යරුණාම ඕකට ආයේ වහර ගන්න අපට ඕන කමක් නැහැ. ඒගොල්ලෝ ඕනනම් හැදෙයි අහලා නැත්තම් ඉතින් ඒගොල්ලොන්ට වරදි. ඒ පිළිබඳව අපිට ප්‍රශ්නයක් නැහැ. එහෙනම් දැන් මෙන්න මෙතන මේක තේරුම් ගත්තම අර පංචස්කන්ධය කියන ධර්මතාවයේ පවට නැමුණු කරගෙන පංච උපාදානස්කන්ධය හදාන තමයි අපාය යන්නේ. පංචස්කන්ධය කියන ධර්මතාවයේ පිනට නැමුණු කරගෙන උපාදානය තුල තමයි කාමසුගතිය යන්නේ. පංචස්කන්ධය කියන එක ධානයට නැමුණු කරගෙන උපාදානය කරන තමයි බඹලෝ යන්නේ. තුනම පංච උපාදානස්කන්ධය. පංච උපාදානස්කන්ධ මින්දිලා දෙනනම් අපාය හෝ දිවි ලෝකේ බ්‍රහ්ම ලෝකේ රූපාචර රූපාචර එහෙ ගිහින් මිදෙන්න බෑ. බුදුවරයෙක් හමුයි මිනිසත් බව ලබා බුදුවරයෙක් හමුයි සදහම් වටහා ගත්තාම මේ ගමන මේ කර්මයේ සරණ කරගෙන යන කර්ම මාර්ගය වෙනුවට කර්මයේ ෂය කරපුවම හම්බ වෙන ධර්ම මාර්ගය කියලා එකක් තියෙනවා. කර්මයේ ෂය කරපුවම ධර්මය හම්බ වෙනවා. කර්මයේ රැස් කරපුවම විපාක හම්බ වෙනවා. කර්මයේ ෂය කරපුවම හම්බ වෙන විපාකයක් ඒක ලෞකික කියන්නේ ලෝකෝත්තර. අන්න ඒක හොයා ගන්න කටයුතු කරනවා. ඇරුණාම මේ අනවශ්‍ය අවශේෂ කාරණා කරේ වාද විවාද කරන යන්නේ කිසිම තේරුමක් නැහැ. ඒ නිසා අපිට තේරෙන අපි තේරුම් ගත් ආකාරයෙන් මේ සමාජයට මම පැහැදිලි කරන්නේ ඔය ළමා කාලේ හිතපු විදිහට පොත්පත්වල තියෙන විදිහට
මේවා මේ බාහිර ලෝකේ තියෙන දේවල් කියලා කල්පනා කළාට වැදගත් නෑ. තේරුම් ගන්න ඕන තමන් මනසේ හදාගත්තොත් ඒකට විඳවන්න ඕන කියන එක. අන්න ඒක තේරුම් ගත්තාම මොකද වෙන්නේ? අත්තානුවාද බිය ඇති වෙනවා. තමන්ගේ හදවත දොස් කියනවා. සමාජය දොස් කියනවා. පරානුවාද බිය. රජය දඬුවම් දෙනවා දණ්ඩ බිය. මරණයෙන් පස්සේ දුක්ගති බිය කියන්නේ ආන් අර මනෝලෝකයට වැටෙන එක. තමන්ට අදාළ. ගෙවලා ඉවරනතුරු විඳවන්න ඕන. අතු 7 8 10 10 15000 වෙන්න පුළුවන්. දැන් දේවදත්තටත් මොකද? ගෙවලා එන්න ඕනේ. සත්තිස්සර පසේ බුදුවරයා වෙන්නේ එතකල් ගෙවන්න ඕනේ. කොච්චර කාලද කියන්න දන්නේ නැහැ. ඔබට තේරෙනවා නම් ඔබට නිින්දකින් ඉන්නකොට රැලි වෙනතුරු ඔබ පිටිපස්සෙන් කවුරු හරි පැන්නුවා නම් හරි වලසෙක් හරි අලියෙක් හරි සර්පෙක් හරි අනේ ඔක හීනයක් බය වෙන්න දෙයක් නැහැ කියලා හැම කල්පනා වෙයිද? නෑ. කෑ ගහනවා කෑ ගැස්ස වෙන්නේ නැහැ. දුවනවා දිවෙන්නේ නැහැ. එහෙනම් අර බය ඔක්කොම තියෙනවා නේද? ඔය සංඛාර දුක්ඛය. එඳ හදාගෙන තමයි විඳවන්නේ. ඒ නිසා අපිට මේ තිබෙන්නේ උපාදානය තුල පැවැත්මක් මේ සමාජයට තියෙන්නේ. නමුත් තථාගත බුදු පියාණන් වහන්සේ මේ මොහොත උපාදානය වෙන එකෙන් වළක්වන්න මේ මොහොත උපාදානයෙන් මුදවා ගන්න ක්‍රමයක් දේශනා කළේ. උපාදාන හැම එකක්ම කර්ම රැස් කරන කර්ම. උපාදානෙන් මිදෙනකොට කර්මක්ෂය කිරීමේ කර්මය. මිනිසාට කරන්න පුළුවන් සුපිරිම දේ. කම්මක්ඛයෝ දුක්ඛක්ඛය. කර්මක්ෂය කිරීමෙන් දුක් ඉවර වේ. තවත් සමාජයේ ඉන්න පුළුවන් කර්ම රැස් කරලා දුක් ඉවර කරන්න පුළුවන් කියන අය කියන්න පුළුවන් කමක් නැහැ. ඒත් පිටකේ තියෙන දෙන්නේ අපි කියන්නේ තේරුම් ගන්න පුළුවන් නම්. මේක තේරුම් ගන්න පුළුවන් අයටනේ බැරි අය ඉතින් පාප කර්මෙන්වත් වෙලා පුණ්‍ය කර්මෙ හිටියට විරුද්ධත්වයක්වත් නැහැනේ. මොකද සදහම් තේරෙන්නේ නැත්නම් ගැඹුරු ධර්ම මාර්ගය තේරෙන්නේ නැත්නම් කර්ම මාර්ගයේ හොඳ එක තෝරා ගන්න ඕන. ඒකනේ අපිට ඒකට විරුද්ධ වෙන්න බැරි බැහැර කරන්න බැරි. නමුත් මේ තථාගතරු එලි කළ රහස තේරුම් ගන්න ඕන අපි තුලින්. උපාදානයේ පොතේ නෙමෙයි තියෙන්නේ. උපාදානයේ තියෙන්නේ ඇසේ කනේ නාසයේ දිවේ කයේ මුස්තින හිතේ. සසරට බැඳීම තියෙන්නේ අපි කරන වැරැද්දක් නිසා. භවවන්දනේ. එහෙනම් ඒ වැරද්ද තේරුම් ගත්තාම ඒ වැරද්ද සිදු නොවෙන්න කටයුතු කරන්න පුළුවන්. අන්න එයාට තමයි ආර්ය පුද්ගලයෝ වෙනවා කියලා කියන්නේ. භික්ෂුද භික්ෂුණීද උපාසක උපාසිකාද ප්‍රශ්නයක් නැහැ. පව තුලත් අනාර්ය, පින තුලත් අනාර්ය, ධානය තුලත් අනාර්ය. ධර්මයේ තේරුම් ගත්තේ නැති දාන සීල භාවනා තුනම අනාර්ය. ධර්මයේ තේරුම් ගත්තාම භාවනාව ආර්ය. ඒක වෙන එකක්. මේ දෙක දන්නේ නැහැ මේ සමාජය. නමුත් ඉතින් මට දැන් වෙලාව මම ගන්න නැහැ. අංගුත්තර නිකායේ කෙනිපාතයේ තියෙන පුණ්‍යකිරිය වස්තුවයි කුද්දක නිකායේ තියෙන පුණ්‍යකිරිය වස්තුවයි අරගෙන ඕනනම් අපි කතා කරමු. මේ ත්‍රිවිධ දාන සීල භාවනා පුණ්‍යක්‍රියාවලට මොනවද ලැබෙන්නේ කියලා හොඳට තියෙනවා ඒක. මම මේ බුදුන් වහන්සේනේ වදාarලා තියෙන්නේ. එහෙනම් අපි අද ගත්තේ මොනවද පැහැදිලි කරන්නද? තමන් කරන ක්‍රියාකාරකම් තුළ මේ අනාගතයේ තීරණය වෙන්නේ ඒක නෑ නෙවෙයි. ඒක තියෙන තැන හොයන්න ඕන නෑ. ඒක හදාගන්න නැතුව ඉන්න. හදාගත්තොත් විඳවන්න වෙනවා. ඒකයි අර උදාහරණ වලින් පෙන්නුවේ කුකුල්ලු මරන්න ගිය කෙනාට කුකුල් අපායේ හැදුනේ. ඌරු මරන්න ගිය කෙනාට ඌරු අපායේ හැදුනේ. දැන් ඒකට යන්න එපා. ඉතින් චුන්දසූකරිකත් යන්න ඇති ඒ විදිහට ඌරු මරලා. මනසනේ සකස් වෙන්නේ. මම දන්නවා ඔය ගව ඝාතනයට පුරලා පුද්ගලයෙක් ඊට අවසානයේ කෙදිරි ගගා ඉන්නවා ගෙදරට වෙලා ගවයෙක් වගේ. ඒ ඔහුගේ දරුවන් කියපු කතාවක් තමයි බුදු සමයේ පෙන්වන අපාය හරි අන්න අපේ තාත්තා හරකෙක් වගේ ගොරා දිනවා කියලා. ඒ නිසා මේ කයක් දීලා තියෙන්නේ මනුස්සයින්ට ඔය සත්තු කරන වැඩ ටික කරලා මේ අමාරුවේ වැටෙන්න නෙමෙයි. කෙලින් කොන්ද කෙලින් තියාගත්ත මනසක් තියාගෙන ජීවත් වෙන ගමන් මනස ගැඹුරට තේරුම් අරගෙන මේ භව බන්ධණයෙන් මිදෙන්න. භව බන්ධනේ ඇඟිලි ගහන්න හොයන්න තියෙන තැන් හොයන්න නෙමෙයි. ඒක බුදුන් වහන්සේ හොයලා දේශනා කරලා තියෙනවා.
අපි ඒක වරද්දාන තේරුම් අරන් තියෙනවා තම තමන්ට හිතෙන පරිදි. පොළොව යට තියෙනවා, අහස උඩ තියෙනවා, කොන්ක්‍රීට් වනාන්තරයක් තියෙනවා. පොළොව යට තිබුණොත් රස්තිච්ච තැනක ඒක අපාය නෙමෙයි. ඒකට ගැලපෙන සත්තු එතන ඉඳී. උණ්ඩ අමාරුවක් නැහැ. මොහොත යට තිබුණොත් සත්තු එතන අපාය නෙමෙයි. ඊට ගැලපෙන සත්තු එතන සීතලට ඔරක් දෙන්න හැදෙයි. බුදුන් වහන්සේ වදාගෙන අපාය සංඛාර දුක්ඛය. ඒක තැනක් ඕනේ තමන් හදාගත්තාම විඳවන්න ඕන. මේ කාරණා තේරුම් ගත්තාම සංඛාරංච නිරෝධේන මේ නිරෝධ කියන එකේ තේරුම දැන් ඉවර කරන්න පුළුවන්. මොහොතක් පාසාම ඉවර කරන්න පුළුවන්. අර පව් කිරීම, පින් කිරීම, ධාන කුසල් වැඩිම කියන්නේ නිරෝධය නෙමෙයි. අபிසංකරණේ රැස් කිරීම. රැස් කරලා සසර හදනවා. සසරක් තියනව නෙමෙයි සසර හදනවා. මේක තේරුම් ගත්ත පුද්ගලයාට බුදුරජාණන් වහන්සේ වදාළ ඒකට තියෙනවා මාර්ග කීපයක්. ඒ මාර්ගය ගැනීම තුළින් නිරෝධය දකින්න පුළුවන්. ඒක ඔබ කැමති නම් තවත් ඒ තැන මට දැන් විස්තර කරන්න පුළුවන් තැනක් තියෙනවා. මේක හැම ඕන දේශනාවක වර්තමාන මොහොත විග්‍රහ කළ හැකියි. ඒ වර්තමාන මොහොත තුළ තමයි බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ පමාවයි නොපමාවයි දෙක පෙන්නලා තියෙන්නේ. පමාවෙන් සසරට, නොපමාවෙන් ධර්මයට. නොපමාවෙන් ධර්මයට ඇරුණාම නොපමාව ධර්මයේ නෙමෙයි. පමාවෙන් සසරට, නොපමාවෙන් නිර්වාණයට. එහෙනම් මම ඔබට අද උදාහරණ ටිකකුත් අරගෙන පැහැදිලි කළා. ඕකේ තවත් එක දෙයක් තියෙනවා හොඳ පැත්ත ගැන කිව්වේ නෑ කියයිනේ. මා සමග දුරකථන සම්බන්ධතාව පවත්වන විශේෂඥ වෛද්‍යවරයෙක් ඉන්නවා. විශේෂඥ වෛද්‍ය එච්.බී. ජයසිංහ කියලා. පස්සේ හඳුනාගත්තේ නමුත් එතුමන්ගේ පොත මම කිව්වේ බොහොම ඉස්සර. කර්මය සහ පුනර්භවය. එතුමන්ට හම්බුන රෝගියෙක් සම්බන්ධයෙන් එතුමන් මෝහනය කරනවා. රෝගයක් හොයාගන්න. ඔහුගේ චරිතය විග්‍රහ වෙනවා. ඔහු මනුස්සෙන් කියනවා. ඔහු උපත් මනුස්සයෙක්. හැබැයි මනුස්සයට හරි හම්බ කරන්න කපටිකම කරන්න ඕනකමක් තිබුණේ හැම මොහොතම මරණයේදී, මගුලේදී, ඇලේදී, දොලේදී මිනිස්සුන් වෙනුවෙන්ම මහන්සි වෙච්ච කෙනෙක්. අර එයාගේ මනස හැදෙන්නේ එතකොට ඒ ගන්නනේ. කලදුර කලවේ ගන්න නෙවෙයි. ඔහු කියනවා ඔහු මිය ගියන් පස්සේ ඔහුට ඕනේ අම්මා තෝරගන්න පුළුවන් මානසිකත්වයක් තිබුණයි කියලා. අර හොඳ හිතේ හැටි. ඔය බුදුන් වහන්සේ අදාළ දේශනාවලක් තියෙනවා ප්‍රතිසන්දි ආකාර 4ක් තියෙනවායි කියලා. ඒක වෙනම දේශනාවක්. ඒකෙත් තියෙනවා Tamanට ඕන තැනට යන්න පුළුවන් කියලා. දියුණු කෙනාට පව්කාරයට නෙමෙයි. දැන් අර එයා ඊට පස්සේ මේ Tamanගේ හැකියාව මුල් කොටගෙන උඩරට රදල පෙළපුලේ මව් පරපුරක මව් ගාව ඉපදුනායි කියනවා. අර පුණ්‍ය මහිමයට. නමුත් ඉපදුනාම රදල පෙළපුලේ මොකද ඊට පස්සේ වුණේ මිනිස්සු දුප්පත් මිනිස්සු තලා පෙළන්න. සුරාවට සුදු දුරාචාරය. ජීවිත අවසානයේ ඒ තලා පෙළීම තමයි මේ අවසානයේ ඊට පස්සේ මේ යනවා. එදා අර වගේ අම්මා තෝරගන්න බෑ නිකන් බටයක් වගේ එකක් ඇදීලක ගිහිල්ලා ඉපදුනායි කියලා කියන අනුරාධපුරේ පැත්තේ ගෙදරක හැන්දෑවට බීලා ඉන්න තාත්තෙක් ඉන්න. අම්මයි ළමයි ටිකයි කැලේ පයින්නවා ගුටි කන්න බැරුව. ඉතින් ගුටිම කනවා. අර මෙහි මිනිස්සුන්ව ගහපු එකට ගුටි කන්න තමයි ඉපදිලා තියෙන්නේ. මේ පොත්වල ඇති කර්මයේ සහ පුනර්භවයේ පොත ලංකාවේ තියෙනවා මගේ ළඟ නම් ඇති. අන්න එතකොට මේ මිනිස්සයාගේ අර හොඳ හිත නේද මේ මිනිස්සයාට අර අම්මා තෝරගන්න පුළුවන් ඕනේ. එහෙනම් මේ ව්‍යාජ හොඳ හිතක් තිබිලා හරියන්නේ නැහැ ඔබට. ඇත්තටම හොඳ හිතක් තියෙන්න ඕන. ඒකේ අනාගතය. දැන් අපි ලබාගෙන තියෙන ජීවිතේ තේරෙනවද එහෙනම්? ඔය ඕනෑම ආගමක ඕන රටක ඉපදලා පව්පින් දෙක ඔස්සේ දෙපැත්ත හදා ගන්න පුළුවන්. භව ගමන හදන්න පුළුවන්. නමුත් ථෙරවාදී සසුනක් පවතින රටක බුද්ධෝත්පාදයක උපදින්නේ භව ගමන හදන්න නෙවෙයි භව නිරෝධ ගාමිනී ප්‍රතිපදාව ඉගෙන ගන්න. අපාය හදන්නත් නෙවෙයි, දිව්‍ය ලෝකේ හදන්නත් නෙවෙයි, බ්‍රහ්ම ලෝකේ හදන්නත් නෙවෙයි. සසරේ ඇවිදින්න නෙවෙයි. සසර නිම කරන්න. කර්ම රැස් කරන්න නෙවෙයි, කර්මක්ෂය කරන්න. කම්මක්ඛයෝ දුක්ඛක්ඛය. ඒ සේවීම තමයි නිරෝධය කියලා කියන්නේ. මේ මොහොතමයි රැස් වෙන්නේ, මේ මොහොතමයි අපිට තේරුම් ගත්ත පුද්ගලයාට ඡය කරන්න පුළුවන්.
රැස් කරන එක කර්ම මාර්ගය, ෂය කරන එක ධර්ම මාර්ගය. රැස් කරන එකේ ධම්මං සරණං ගච්ඡාමි නෑ. ෂය කරන එකේ විතරයි ධම්මං සරණං ගච්ඡාමි තියෙන්නේ. තාම ලෝකේ ඒක දන්නේ නෑ. ඔය ධම්මං සරණං ගච්ඡාමි කියන්නේ බොහෝ දෙනෙක් තාම ඒක දන්නේ නෑ. තේරෙවි ඉදිරියට. එහෙනම් කාලය ගත වී යනවා. ඔන්න මම මහන්සියකින් තොර ඔබට අර ප්‍රශ්න ටිකට උත්තර දෙන්න බැරි වුණාට මේ අපාය දිව්‍ය ලෝක පිළිබඳ තියෙනා වූ අවුල පැහැදිලි කළා. තියනවද නැද්ද කියලා නෙමෙයි හොයන්න ඕන, හදාගන්න නැතුව ඉන්න කියලායි මට කියන්න තියෙන්නේ. හදාගත්තොත් යන්න වෙන නිසා. නමුත් මනුස්ස ඉන්න පුළුවන්කමක් තියෙනවා කර්ම රැස් කරන්න නෙමෙයි කර්මශය කරන්න. ඔය ත්‍රිලක්ෂණය තුළ, පටිච්චසම්පාදය තුළ, අනිදුක්ඛාන මේ සත්‍ය චතුස්සත්‍ය තුළ, සතිපට්ඨානය තුළ, මරණ සතිය තුළ තව තියෙනවා ඒ වගේ වචන. ඕන එකක තියෙන ඔය කර්මක්ෂය කරන පාර. ඕන එකකින් යන්න තියෙන්නේ ඒක තමයි. අත්තිවික්කේ කම්මං අකන්නං අසුකං අකන්න අසුක් විපාකං කම්මක්ඛයා සංවත්තති. මහණේ තව කර්මයක් තියෙනවා, කලුත් නැහැ, සුදුත් නැහැ. කලු විපාකත් නැහැ, සුදු විපාකත් නැහැ. ඒකට කියනවා කර්මක්ෂය කිරීමේ කර්මය. ඒක තමයි බුදුහාමුදුරුවෝ එලි කරපු නිවන් මඟ. කොහෙන් හරි හොයලා ඉගෙන ගන්න කොහොමද මේක කරන්නේ කියලා. එහෙනම් මට සවන් දුන්නට බොහොමත් ස්තුතියි. ඔක තේරෙනවට තමයි ධම්මැස පහළ වෙනවයි කියලා කියන්නේ. ඊට පස්සේ අනුගමන ප්‍රතිපදාවකට යන්න හිතේවි ලබාගත් ජීවිතේම. එහෙනම් යහපත බුදුන් වහන්සේගේ ධර්මයේ තහනමක් නැහැ. ඕන තරම් යහපතයි දෙන්න. යහපතේ උපාදානීය වැරද්දක් තියෙනවා. අයහපත කොහොමත් එපා. යහපතේ උපාදානීය වැරද්දෙන් මිදෙන්න වෙනවා. ඒ නිසා මම මේකට කියන්නේ මිනිස්සුන්ට පව වැරදි පින හොඳයි ධාන හොඳයි. පව් නරකයි පින් හොඳයි. නැත්නම් පව් අකුසලයේ පින් කුසලයේ. නමුත් මට තේරෙන්නේ ත්‍රිපිටකයේ උපාදානයේ අකුසලයයි උපාදානෙන් මිදීම කුසලයයි. මොකද උපාදානයේ බයන් දිස්සා ජාති මරණ සම්භවේ. මොන උපාදානෙද ජාති මරණ හම්බ වෙනවා. අනුපාදාය මුච්ඡanti. උපාදානෙන් මිදීමට තමයි බුදු සමයේ කුසලයේ කියලා කියන්නේ. ඔය කුසලස්ස උපසම්පදා උතන තමයි තියෙන සබ්බාවසා කරනවා. එතෙන්ට එන්න නැත්නම් අනුගමනය කරන්නට අවශ්‍ය දැනුම ලබා ගන්නට ඔබට මෙම කරුණු පැහැදිලි කිරීම හේතු ආසනාව වේවායි කියලා ප්‍රාර්ථනා කරමින් නිහඬ වෙනවා. ඊළඟ දවසේ හමු වෙමු. තෙරුවන් ආරි සත්‍යයේ තියෙන සරණ කරගන්න ලැබේවා.